සම්භාවිතා ප්‍රවේශය එහෙම නැත්නම් සම්භාවිතා පිවිසුම. ඒතර මේ යටතේ ප්‍රධාන පිවිසුම් වර්ග 4ක් ගැන කතා කරනවා. ක්ලාසිකල් අප්‍රෝච්, ආචින්න කල්පිත පිවිසුම, එහෙම නැත්නම් සාම්ප්‍රදායික පිවිසුම, රිලේටිව් ෆ්‍රීකවෙන්සි අප්‍රෝච්, සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම, සබ්ජෙක්ටිව් අප්‍රෝච්, පුද්ගලානුබද්ධ පිවිසුම සහ ඇක්සියොමැටික් අප්‍රෝච්, ගණිතමය පිවිසුම. ඒතර මේ කියන ප්‍රවේශ හතරෙන් මේ සම්භාවිතාවය කියන්නේ මොකද්ද සහ මේ කියන ප්‍රවේශ හතරට අනුව සම්භාවිතාව ගණනය කිරීම කරන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පිවිසුම ආචින්න කල්පිත පිවිසුම. ආචින්න කල්පිත පිවිසුම කියලා කියන්නේ සමසේභව්‍ය ප්‍රතිඵල සිම්පල් n සංඛ්‍යාවක් සහිත සසම්භාවී පරීක්ෂණයකදී අපට පක්ෂපාතී සිද්ධියට අදාළව ප්‍රතිඵල සිම්පල් m සංඛ්‍යාවක් ලැබේ නම් අපට පක්ෂපාතී සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සිම්පල් m බෙදීම සිම්පල් n ලෙස දක්වා ඇති ප්‍රවේශය. එතකොට සරලව කිව්වොත් අපි A කියලා සිද්ධියක් තියෙනවා. A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය හොයන්න ඕනේ. A කියන සිද්ධිය අදාළ වෙන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණයකට. එතකොට අපිට A කියන සිද්ධියේ සම්භාවිතාවය හොයන්න පුළුවන්. A කියන සිද්ධිය ලැබිලා තියෙන ප්‍රතිඵල ගණන ඒ සිද්ධියට අදාළව ලැබිලා තියෙන ප්‍රතිඵල ගණන බෙදන්න ඕනේ ඒ පරීක්ෂණයට අදාළව මුළු ප්‍රතිඵල ලැබිලා තියෙන සංඛ්‍යාවෙන්. ඒ කියන සිද්ධිය ඒ කියන ප්‍රතිඵලය ලැබිලා තියෙන ප්‍රතිඵල සංඛ්‍යාව බෙදනවා පරීක්ෂණයේ මුළු ප්‍රතිඵල සංඛ්‍යාවෙන්. ඒතර NA කියලා කියන්නේ ඒ කියන සිද්ධියට අදාළව ප්‍රතිඵල කීයක් ලැබුණාද කියන එක. NS කියන්නේ සම්පූර්ණ ප්‍රතිඵල සංඛ්‍යාව. එතකොට සිම්පල් m බෙදීම සිම්පල් n. එතකොට මේකේ විශේෂම දෙයක් තමයි මේ අර රතු පෑනෙල් වල කොටු කරලා තියෙන equally likely events. මේ සම්භාවිතා ප්‍රවේශය යොදා ගන්න පුළුවන් වෙන්නේ සමසේ භව්‍ය සිද්ධීන් සහිත සසම්භාවී පරීක්ෂණ වලට විතරයි. මොකද මේකේ අපි කියන්නේම සමසේ භව්‍ය පරීක්ෂණයකදී මුළු ප්‍රතිඵල n සංඛ්‍යාවක් ලැබෙන අවස්ථාවක අපිට පක්ෂපාතී ප්‍රතිඵල සිම්පල් m සංඛ්‍යාවක් ලැබෙන අවස්ථාවක ඒ අපිට පක්ෂපාතී සිද්ධියේ සම්භාවිතාවය සිම්පල් m බෙදීම n ලෙස ගන්න පුළුවන් කියන. අපි උදාහරණයක් ආශ්‍රයෙන් මේක පැහැදිලි කරොත් අපිට කියනවා find the probability of getting two heads in tossing two fair coins. ඒ කියන්නේ කාසි දෙකක් එකවර උඩ දැමීමේදී සාධාරණ කාසි දෙකක් කියන එක එතන අවධානය කරලා තියෙනවා. එතකොට එතනින් අපිට පැහැදිලි වෙනවා සාමාන්‍යයෙන් කාසියක් උඩ දැමීමේදී සිරස වැටීමටත් අගේ වැටීමටත් තියෙන්නේ සමාන හැකියාවක්. ඒතකොට සමසේ භව්‍ය සිද්ධියක් කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. ඒතකොට දැන් මේකට අදාළ රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එක වෙන්නේ ඒ කාසි දෙක එකවර උඩ දැමීම. ඒතකොට අපි සාම්පල් ස්පේස් එක ලියාගත්තොත් ඒ කියන්නේ මේකේ අපිට ලැබෙන මුළු ප්‍රතිඵල මොනවද කියලා අපිට පළවෙනි කාසියේ සිරසයි දෙවෙනි කාසියේ සිරසයි වැටෙන්න පුළුවන්. පළවෙනි කාසියේ අගයයි දෙවෙනි කාසියේ අගයයි වැටෙන්න පුළුවන්. පළවෙනි කාසියේ සිරස වැටිලා දෙවෙනි කාසියේ අගේ වැටෙන්න පුළුවන්. පළවෙනි කාසියේ අගේ වැටිලා දෙවෙනි කාසියේ සිරස ලැබෙන්න පුළුවන්. ඔය විදිහට අපිට මේ සමසේ භව්‍ය සසම්භාවී පරීක්ෂණයට අදාළව ප්‍රතිඵල මුළු ප්‍රතිඵල 4ක් ලැබෙනවා. 1යි 2යි 3යි 4යි. එතකොට NS අපි කියනවා මුළු ප්‍රතිඵල ගණන 4යි. ඒතර අපිට පක්ෂපාතී ප්‍රතිඵලය කියලා අපිට ගන්නෙ getting two heads. ඒ කියන්නේ අපිට හොයන්න කියලා තියෙන්නේ සිරස දෙකේම සිරස වැටීමේ සම්භාවිතාවය. එතකොට අපිට පක්ෂපාතී සිද්ධිය වෙන්නේ getting two heads. එතකොට getting two heads කියන එක මෙතන ගත්තොත් මේ මුළු ප්‍රතිඵල අතරින් එකක් තියෙනවා මේ දෙකේදිම සිරස වැටෙන්නේ. එතකොට අපි A වල සම්භාවිතාව හොයන්නේ PA සමානයි NA බෙදීම NS. NA කියන්නේ එහෙම නැත්නම් simple m කියන්නේ 1යි. NS එහෙම නැත්නම් simple n කියන්නේ 4යි. එතකොට PA සමානයි 1 බෙදීම 4. ඒතර අපිට කියන්න පුළුවන් මේ පරීක්ෂණයට අදාළව කාසි දෙකේම සිරස වැටීමේ සම්භාවිතාවය 4න් 1යි. එහෙම නැත්නම් 0.25. එතකොට මේ වගේ සමසේ භාවී ප්‍රතිඵල තියෙන පරීක්ෂණවලදී අපිට ක්ලාසිකල් අප්‍රෝච් එක යොදාගෙන ඒ සිද්ධීන් වල සම්භාවිතාවය හොයන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේකේ වාසිය වාසිත් තියෙනවා. වාසි තමයි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ නැතුවම අපිට මේකේ සම්භාවිතාවන් ගැන අගයන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කාසිය උඩ දාන්න නැතුවම අපිට පුළුවන් සාම්පල් ස්පේස් එක එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රතිඵල මොනවාද? ඒතර අපි අපේක්ෂා කරන
සිද්ධියට අදාළව ප්‍රතිඵල කීයක් ලැබෙනවද ඒ කියන එක අපිට පරීක්ෂණය සිද්ධ කරන්න කලින්ම හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ පරීක්ෂණය සිද්ධ කරන්න අත්‍යවශ්‍ය නොවීම කියන එක මේකේ වාසියක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රධාන අවාසියක් තමයි සමසේභාව්‍ය සිද්ධීන් වලට පමණයි මේ සම්භාවිතා න්‍යාය යොදා ගන්න පුළුවන් වෙන්නේ. සමසේභාව්‍ය නොවන සිද්ධීන් වලට මේ ආචින්න කල්පිත ප්‍රවේශය යොදා ගන්න බෑ. ඒක මේකේ ප්‍රධාන අවාසියක්. දෙවෙනි සම්භාවිතා ප්‍රවේශය relative frequency approach සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම. සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේදී වෙන්නේ කිසියම් සසම්භාවී පරීක්ෂණයක් දිගින් දිගටම සිම්පල් n වාර සංඛ්‍යාවක් කිරීමේදී අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය සිම්පල් m වාර සංඛ්‍යාවක් ලැබෙනවා නම් එතකොට අපි අපේක්ෂා කරන සිද්ධියට අදාළව සම්භාවිතාවය වෙන්නේ ඒ සිම්පල් m බෙදීම සිම්පල් n. ඒතර මෙතනදී A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය හොයන්න ඕනි. ඒතර උඩ තියෙනවා A කියන සිද්ධිය එහෙම නැත්නම් අපි අපේක්ෂා කරන සිද්ධිය කොපමණ වාර සංඛ්‍යාවක් ලැබෙනවද කියන එක. frequency of occurring favorable outcome. ඒක බෙදන්න ඕනේ frequency of repeating the experiment. ඒ කියන්නේ අපි මේ පරීක්ෂණය කී පාරක් කරනවද? simple n. මේ පරීක්ෂණය දිගින් දිගටම කී පාරක් කරනවද කියන එක. එතකොට පක්ෂපාතී ප්‍රතිඵලය ලැබෙන වාර සංඛ්‍යාව බෙදන්න ඕනේ පරීක්ෂණය සිදු කරන මුළු වාර සංඛ්‍යාවෙන්. simple m බෙදීම simple n. මෙතනදී සමසේභාව්‍ය සිද්ධි සහිත පරීක්ෂණම වෙන්න ඕනේ නැහැ. ඕනම පරීක්ෂණයකට මේ කියන න්‍යාය ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේ මෙතන තියෙන mn සහ අතන අපි කලින් කතා කරපු ආචින්න කල්පිත පරීක්ෂණයේදී කතා කරපු mn පටල ගන්න එපා. ආචින්න කල්පිත පිවිසුමේදී කතා කරපු mn කියන එකෙන් අදහස් වෙන්නේ ඒ පරීක්ෂණය සිද්ධ කරන්නේ එක වාරයයි. ඒක නැවත නැවත සිදු කරන්නේ නැහැ. එතන m කියලා කියන්නේ එක වාරයකදී අපි අපේක්ෂා කරන ප්‍රතිඵල සංඛ්‍යාව කීයද කියන එක. ඒතර n කියලා කියන්නේ මුළු ප්‍රතිඵල සංඛ්‍යාව කීයද කියන එක. මෙතන m වලින් කියන්නේ වාර සංඛ්‍යාව. මෙතන m වලින් කියන්නේ අපිට පක්ෂපාතී ප්‍රතිඵලය ලැබෙන වාර සංඛ්‍යාව. මෙතන n කියලා කියන්නේ පරීක්ෂණය සිදු කරන මුළු වාර සංඛ්‍යාව. ඒතර හැමතිස්සෙම සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේදී පරීක්ෂණය දිගින් දිගටම සිද්ධ කරනවා. ඒ වගේම මේකෙදි මේ පරීක්ෂණයේ සිදු කරන වාර සංඛ්‍යාව විශාල වෙන්න අපි කියනවා මේ ලැබෙන සම්භාවිතාගේ නිර්වද්‍යතාවය වැඩි කියන එක. ඒ කියන්නේ 10 පාරක් 15 පාරක්කට වඩා 50 100 1000 ඔය වගේ පරීක්ෂණයේ සිදු කරන වාර සංඛ්‍යාව වැඩි වෙන්න ඒ සිද්ධියට අදාළව අපි ගණනය කරන සම්භාවිතාගේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. ඒතකොට ඒකයි මේ කියන්නේ මේක මේ සිම්පල් n කියන එක අනන්තය දක්වා යනවා කියන එක. අනන්තය දක්වා යද්දී තමයි අපිට මේ සම්භාවිතාවේ හරිම අගයක් නිර්වද්‍ය අගයක් ලැබෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපිට කාසියක සිරස වැටීමේ සම්භාවිතාවය හොයන්න ඕනේ. ඒතකොට මේ කාසියක සිරස වැටීමේ සම්භාවිතාවය හොයන්න අපි කාසිය 100 පාරක් උඩ දානවා. කාසිය 100 පාරක් උඩ දානවා. 100 පාර කියලා කියන්නේ අපි මේ පරීක්ෂණය සිදු කරන වාර සංඛ්‍යාව. simple n. ඒතොර ඒ 100 පාරක් උඩ දැමීමේදී අපි හිතමු අපිට ලැබෙනවා කියලා 65 පාරක් සිරස. ඒතොර අපි අපේක්ෂා කරන ප්‍රතිඵලයේ සිරස ලැබීම අර 100 පාරක් උඩ දැමීමේ පරීක්ෂණයකදී 65 පාරක් සිරස ලැබෙනවා. එතකොට මේ සාපේක්ෂ සංඛ්‍යාත බේසුමට අනුව මේ කාසියේ සිරස වැටීමේ සම්භාවිතාවය අපි a කියලා සිද්ධිය හඳුනාගත්තොත් pa සමානයි 65 බෙදීම 100. ඒ කියන්නේ 0.65ක සම්භාවිතාවයක් තියෙනවා මේ කාසියේ සිරස වැටෙන්න. එතකොට දැන් අපි මේක ආචින්න කල්පිත පිවිසුමට අනුව ගියොත් අපි හිතමු කාසිය එකපාරක් උඩ දැම්මා. එහෙම නැත්නම් කාසිය උඩ දැම්මේ නැහැ. ඒතකොට අපි දන්නවා කොහොමත් කාසියේ සිරස වැටීම 0.5යි අගේ වැටීම 0.5යි. ඒතකොට ආචින්න කල්පිත පිවිසුම අනුව ගත්තොත් මේකේ සම්භාවිතාවය වෙන්නේ 0.5යි. නමුත් මේ සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම අනුව මේකේ සම්භාවිතාවය වෙන්නේ 0.65යි. එතකොට සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම කියලා කියන්නේ පරීක්ෂණයේ සිදු කරන මුළු වාර සංඛ්‍යාව යටට දානවා. අපිට පක්ෂපාතී ප්‍රතිඵලය ලැබෙන වාර සංඛ්‍යාව උඩට දානවා. ඒතර මේ සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේ වාසි අවාසි තියෙනවා. වාසි තමයි සමසේභාවී සිද්ධි පමණක් නෙවෙයි ඕනම සිද්ධීන් සහිත පරීක්ෂණවලදී ඒ පරීක්ෂණයන්ට අදාළව සම්භාවිතාවන් ගණනය කරන්න මේක යොදා ගන්න පුළුවන්. මේ ප්‍රධාන අවාසියක් තමයි මේ සම්භාවිතාවය ගන්න අනිවාර්යයෙන්ම පරීක්ෂණය සිදු කරන්න ඕනේ. ඒ වගේම පරීක්ෂණය විශාල වාර සංඛ්‍යාවක් සිදු කරන්න ඕනේ. තුන්වෙනි approach එක subjective approach
පුද්ගලානුබද්ධ ප්‍රවේශය. ඒතර මෙතනදී මේක තාමත් සරල පිවිසුමක්. මේකෙන් අදහස් වෙන්නේ මේ කිසියම් සිද්ධියක සම්භාවිතාවය කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලානුබද්ධ සිතුම් පැතුම්, අත්දැකීම්, හැකියාවන්, දැනුම, ඒගොල්ලන්ගේ දර්ශනය ඒ කියන පුද්ගලයාට ආවේනික වූ සාධක මත. අපි උදාහරණයක් ගත්තොත් මේ අමල් කියන පුද්ගලයා කියනවා හෙට දිනේ වහින්න 80%ක සම්භාවිතාවයක් තියෙනවා. ඒතර වෙන කෙනෙක් ඒ දෙයම කිව්වොත් එයා කියයි හෙට වහින්න 50%ක සම්භාවිතාවයක් තියෙනවා. අන්න ඒ විදිහට කිසියම් සිද්ධියක සම්භාවිතාවය පුද්ගලයන්ට අනුව තීරණය කරන එක, පුද්ගලයන්ට අනුව ප්‍රකාශ කරන එක අපි කියනවා පුද්ගලානුබද්ධ ප්‍රවේශය, සබ්ජෙක්ටිව් ඇප්‍රෝච් එක. ඒතර මේකේ වාසි තමයි ඉතා ඉක්මනින් කිසියම් සිද්ධියකට අදාළ සම්භාවිතාවය හොයාගන්න පුළුවන්. නමුත් මේකේ ප්‍රධාන අවාසියක් තමයි මේ සම්භාවිතාවය අර කලින් කිව්වා වගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒතර සම්භාවිතාවය සඳහා නිශ්චිත අගයක්, ස්පෙસિෆික් වැලියු එකක් අපිට ඉදිරිපත් කරන්න බෑ. අවසාන ඇප්‍රෝච් එක ඇක්සියොමැටික් ඇප්‍රෝච් එක, ගණිතමය පිවිසුම. ඒතර මේ ගණිතමය පිවිසුමේදී සම්භාවිතාවය ගණිතමය පදනමකින් යුක්තව ගණනය කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ගණිතමය පිවිසුම කියන එක යොදා ගන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඒ ගණිතමය පිවිසුම කියන එක අපිට යොදාගෙන සම්භාවිතාව ගණනය කරන්න කොන්දේසි 3ක් අදාළ වෙනවා. ඒතර මේ කොන්දේසි 3 තෘප්ත වෙනවා නම් ඒ වගේ සිද්ධීන් වල සම්භාවිතාවය ගණනය කරන්න මේ ගණිතමය පිවිසුම යොදා ගන්න පුළුවන්. එතකොට S කියන sample space එක ඇතුලේ A කියන්නේ යම්කිසි event එකක් නම් ඒතර A කියන event එක පළවෙනි කොන්දේසිය තමයි ඒකේ ඒ සිදුවීමේ සම්භාවිතාවය බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. කියන්නේ මේ ගණිතමය පදනමට අනුව කිසියම් සිද්ධියක සම්භාවිතාවය බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම එකට වඩා අඩුයි නම් බිඳුව හෝ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. එකට වඩා අඩුයි කියන එක මෙතනදී කියවෙන්නේ නැහැ. නමුත් සිද්ධියක සම්භාවිතාවය අනිවාර්යයෙන් එකට වඩා අඩු වෙන්න ඕනේ. ඊළඟට PS සමාන 1යි. කියන්නේ මේ සාම්පල් එකේ සාම්පල් ස්පේස් එකේ නියදි අවකාශයේ සම්භාවිතාවය එකට සමාන වෙන්න ඕනේ. නියදි අවකාශයේ සම්භාවිතාවය එකට සමාන වෙන්න ඕනේ. තුන්වෙනි එක මේ සාම්පල් එක ඇතුලේ තියෙන මේ තව A1 A2 AN දක්වා සිද්ධීන් කිහිපයක් නම් සහ ඒ සිද්ධීන් මියුචුවලි එක්ස්ක්ලූසිව් නම් අපි අර කලින් වීඩියෝේ කතා කරපු අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි නම් එතකොට ඒ A1 A2 AN දක්වා සිද්ධිවල මේලය මේ එක එක සිද්ධිවල එකතුවට සම්භාවිතාවන්ගේ එකතුවට සමාන වෙන්න ඕන කියන මෙන්න මේ කන්ඩිෂන්ස් තුන තෘප්ත කරනවා නම් ඒ අවස්ථාවලදී අපිට මේ ගණිතමය පිවිසුම යොදාගෙන ඒ සිද්ධීන් වල සම්භාවිතාවය ගණනය කරන්න පුළුවන්. මේ ගණිතමය පිවිසුමේ තියෙන ප්‍රධාන වාසියක් තමයි මේකට පදනමක්. එහෙම නැත්නම් තර්කානුකූල ගණිතමය පදනමක් තියෙනවා. එතකොට ඒ තර්කානුකූල ගණිතමය පදනමක් මගින් සම්භාවිතාවය ගණනය කිරීමේදී ඒ සම්භාවිතාඥයන් ගැන වඩා නිවැරදි අර්ථකථන දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ අවාසියක් තමයි ටිකක් සංකීර්ණයි. හේතුව ගණනය කිරීම වැඩි, තේරුම් ගන්න ඕන න්‍යායන් වැඩි. ඒ නිසා ටිකක් සංකීර්ණ වැඩිවීම මේකේ ප්‍රධාන අවාසියක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරියේදී අපිට හම්බෙන බහුතරයක් සම්භාවිතා ගණනය කිරීම සිද්ධ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් සම්භාවිතා හොයන දේවල් කරන්න වෙන්නේ මෙන්න මේ කියන ගණිතමය පිවිසුම යටතේ. එතකොට දැන් මේ ගණිතමය ප්‍රවේශය යටතේදී සම්භාවිතාවන් ගණනය කිරීමට අපිට ප්‍රධාන වශයෙන් රීතීන් කිහිපයක් තියෙනවා. rules of probability කියලා අපි ඒව අදහස් කරනවා. එතන මේ තියෙන්නේ පළවෙනි රූල් එක තමයි මේකෙන් අදහස් කරන්නේ empty set එකක්. එහෙම නැත්නම් අභිශූන්‍ය කුලක. ඒතර අභිශූන්‍ය කුලකයකට අදාළ සම්භාවිතාවය හැමදෙස්සෙම බිඳුවයි. කියන්නේ ඒ කුලකයේ අවයව නැත්තම් ඒ සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය බිඳුවයි කියලා අපි කියනවා. ඒතර අභිශූන්‍ය කුලකයට අදාළ සම්භාවිතාවය බිඳුවයි. පළවෙනි රූල් එක. දෙවෙනි රූල් එක PA' සමානයි 1 ඍණ PA. කියන්නේ A කියන සිද්ධිය ගත්තොත් A කියන සිද්ධිය නොවීමේ සම්භාවිතාවය එහෙම නැත්නම් A කියන සිද්ධිය අනුපූරකයේ සමාන වෙනවා එකෙන් A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අඩු කරාම ලැබෙන අගයට. මොකද A කියන සිද්ධිය සිදුවීම සහ A කියන සිද්ධිය සිදු නොවීම කියන දෙකේම සම්භාවිතාවය එකතු කරොත් ඒක එකට සමානයි. ඒ නිසා A කියන සිද්ධියේ අනුපූරක සිද්ධිය එහෙම නැත්නම් A කියන සිද්ධිය සිදු නොවීම කියන එක අපිට ගන්න පුළුවන් එකෙන් A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අඩු කරලා එතන මේ පාට කරලා තියෙන්නේ A කියන සිද්ධියට අදාළ නැති ඉතුරු
සාම්පල් ස්පේස් එකට අදාළ ඉතුරු ප්‍රමාණය. ඊළඟට A ඩිෆරන්ස් B. P A ඩිෆරන්ස් B කියන්නේ මෙතන අපි කලින් වීඩියෝ එකෙත් කතා කරා වගේ A ඩිෆරන්ස් B කියන්නේ A ට පමණක් අදාළ අවයව ටික. ඒතකොට A ට පමණක් අදාළ අවයව ටික අපිට ගන්න පුළුවන් PA ගෙන් PA ඡේදන B අඩු කරලා. PA ගෙන් PA ඡේදන B අඩු කරලා A ට පමණක් අදාළ අවයව ටික මෙන්න මේ පාට කරලා තියෙන අවයව ටික ගන්න පුළුවන්. අපි මේකම අදහස් කරනවා මේ ඩිෆරන්ස් B කියන එක PA ඡේදන B dash. PA ඡේදන B dash. ඒ කියන්නේ දැන් අපි ඡේදනයෙන් අදහස් කරන්නේ මේ දෙකටම අදාළ කියන්නේ පොදු අවයව. එතකොට දැන් A ට අයිති වෙන්නත් ඕනේ B ට අයිති නොවෙන්නත් ඕනේ. මේ රූප සටහනෙන් පැහැදිලි කරගත්තොත් A ට අයිති කියන්නේ මේ සම්පූර්ණ එක. එතකොට B ට අයිති නොවෙන්නත් ඕනේ. එහෙනම් මේ A ට අයිති ටිකෙන් මේ B ට අයිති ටික අයින් වුණාම ඉතුරු වෙන ප්‍රමාණය තමයි මේකෙන් අදහස් කරන්නේ. PA ඡේදන B dash. ඒතර PA ඡේදන B dash සමානයි PA ඍණ PA ඡේදන B. ඒතර මේකෙම අනිත් පැත්ත අපිට PB ඩිෆරන්ස් A ගන්න පුළුවන්. එතකොට මෙතන PB වෙනවා. මෙතන එහෙමම තමයි. මෙතනත් P A dash ඡේදන B වෙනවා. හැමුණොත් මෙතන PB ඍණ PA ඡේදන B. ඊළඟ රූල් එක P A මේල B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B. මේකට අපි කියනවා ඇඩිෂනල් ලෝ කියලා, එකතු කිරීමේ න්‍යාය කියලා. ඒතර මේකේ අදහස් වෙන්නේ මේ සිද්ධීන් දෙකේ මේලය අපිට ගන්න පුළුවන් ඒ සිද්ධීන් දෙක සිදුවීමේ සම්භාවිතාවය එකතු කරලා එකෙන් අඩු කරන්න ඕනේ ඒ සිද්ධීන් දෙකේ ඡේදනය. අර පාට කරපු ප්‍රදේශයට අදාළ සම්භාවිතාවය එහෙම නැත්නම් PA මේල B කියන එක ගන්න පුළුවන්. PA ගේ සම්භාවිතාවය ධන PB ගේ සම්භාවිතාවය ඍණ PA ඡේදන B. මොකද PA ගේ PB ගේ සම්භාවිතාව එකතු වෙද්දී අර PA ඡේදන B දෙපාරක් එකතු වෙන නිසා අපි ඒක එකපාරක් අයින් කරන්න තමයි මෙහෙම PA ඡේදන B අඩු කරලා තියෙන්නේ. ඒතර මෙන්න මේ කියන මූලික රීතීන් හතර සහ ඒ වගේම මේ රීතීන් මත ගොඩනගන තව රීතීන් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් ගණන් හදද්දී ඒතර මේ කියන ඒවා උදව් කරගෙන තමයි ගණිතමය ප්‍රවේශ යටතේදී සම්භාවිතා අගයන් තීරණය කරන්න අපි සම්භාවිතාව න්‍යාය යොදාගන්නේ. දැන් අපි බලමු අපි ඉගෙන ගත්ත probability rules කොහොමද ප්‍රායෝගිකව apply කරලා ගාණක් හදන්නේ කියලා. Example 6.12 page number 38. ඒතර මේකෙදි කියනවා part 1 and part 2 කියලා parts දෙකක් තියෙන exam එකකට අපේක්ෂක 50 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ 50 දෙනාගෙන් 20 දෙනෙක් part 1 එක පාස් වෙලා තියෙනවා. 15 දෙනෙක් part 2 එක පාස් වෙලා තියෙනවා. 18 දෙනෙක් part 1 එකයි part 2 එකයි කියන දෙකම ෆේල් වෙලා තියෙනවා. ඒත් ඔන්න ඔය කියන දත්ත ටික තමයි අපිට දෙන්නේ. ඒත් අපෙන් අහනවා part 1 එකයි part 2 එකයි කියන දෙකම පාස් වීමේ සම්භාවිතාවය, part 1 එක විතරක් ෆේල් වීමේ සම්භාවිතාවය, parts දෙකෙන් එක part එකක් විතරක් ෆේල් වීමේ සම්භාවිතාවය. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ මේ වගේ ගානක් දුන්නාම මේක අපි ඉංග්‍රීසි අකුරු වලින් සංකේතවත් කරගමු. මේ කියන සිද්ධි. එතකොට අපි A කියලා සංකේතවත් කරගමු. පාසින් part 1. part 1 එක පාස් වීම A. එතකොට B කියලා සංකේතවත් කරගමු. පාසින් part 2. part 2 එක පාස් වීම B කියලා සංකේතවත් කරා. දැන් අපිට මේ දීලා තියෙන දත්ත ටික අපිට සම්භාවිතාවන් ආශ්‍රයෙන් ලියා ගන්න පුළුවන්. ඒතර දැන් මේකේ ඔක්කොම 50ක් ඉන්නවා. 50න් 20ක් part 1 එක පාස් වෙලා තියෙනවා. ඒතර part 1 එක පාස් වීමේ සම්භාවිතාවය කියන එක විදිහට අපිට ලියා ගන්න පුළුවන් PA. මොකද A කියන්නේ part 1 එක පාස් වීම කියන එක. ඒතර PA කියලා කියන්නේ එහෙම නැත්නම් PR කියලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ A සිදුවීමේ සම්භාවිතාවය. එතකොට PA කියන එක ගන්නේ 20 දෙනෙක් පාස් වෙලා තියෙනවා කී දෙනෙක්ගෙන්ද ඔක්කොම ඉන්නවා 50. එතකොට A සිද්ධ වීමේ සම්භාවිතාවය 50න් 20යි. ඊළඟට PB part 2 එක පාස් වෙලා තියෙනවා 15 දෙනෙක්. එහෙනම් PB කියන එක අපිට ලියන්න පුළුවන් 15 බෙදීම 50. B කියන එක 15 දෙනෙක් part 2 එක 15 දෙනෙක් පාස් වෙලා තියෙනවා ඔක්කොම ළමයි 50ක් ඉන්නවා. ඊළඟට කියනවා 18ක් both part 1 and part 2 fail. ඒ කියන්නේ 18 දෙනෙක් part 1 එකයි part 2 එකයි කියන දෙකම fail. ඒ කියන්නේ ඒක කොහොමද අපි ලියන්නේ?
ෆේල් දැන් A කියන්නේ පාස් නම් ෆේල් කියන එක අදහස් කරන්න වෙන්නේ A ඩෑෂ් වලින්. ඒ වල අනුපූරකයෙන්. එතකොට A ඩෑෂ්. එතකොට B කියන්නේ පාස් B කියන්නේ part 2 එක පාස් නම් එතකොට part 2 එක ෆේල් කියන එක අදහස් කරන්න වෙන්නේ B ඩෑෂ් කින්. එතකොට මේ දෙකම එකවර ෆේල් වීම කියන එක අපි probability එක විදිහට ලියන්න වෙන්නේ P A ඩෑෂ් ඡේදන B ඩෑෂ්. මේක අපහැදිලි නම් මම ආයි කියන්නම්. දැන් මෙතන අපි ලිව්වේ මේකෙන් අදහස් වෙන්නේ A ට අයිති නැති සහ B ට අයිති නැති. එතකොට දැන් A කියලා කියන්නේ පාස් වීම. ඒතර A ට අයිති නැති කියන්නේ පාස් නොවීම. එහෙම නැත්නම් ෆේල් වීම. B කියලා කියන්නේ part 2 එක පාස් වීම. එතකොට B ට අයිති නැති කියන්නේ part 2 එක ෆේල් වීම. එතකොට මේ දෙකම එකවර සිදුවීම PA' ඡේදන B'. ඒතර ඒකේ සම්භාවිතාවය විදිහට අපි ලියා ගන්න පුළුවන් 18 බෙදීම 50. ඔන්න ඔය කියන දත්ත ටික තමයි අපිට දීලා තියෙන්නේ. මේ ටික අපි අර ගණිතමය විදිහට ලියා ගන්න ඕනේ ගාන ඉස්සරහට අරගෙන යන්න. right. එතකොට පළවෙනියට කියනවා pass in both part 1 and part 2. part 1 එකයි part 2 එකයි දෙකම පාස් වීම. ඒ කියන්නේ P A ඡේදන B කියන එක හොයන්න කියලා තමයි කියන්නේ. ඒතර අපි මේ rules භාවිතා කරලා කොහොමද P A ඡේදන B හොයන්නේ? ඒතර P A ඡේදන B හොයන්න ඒ කියව ගමන් අපිට ඔළුවට එන්නේ අර additional rule එක. P A මේල B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B. එතකොට මේකේ අපි ඕනම එකක් දන්නවා නම් ඊටු දන්නේ නැති එක හොයාගන්න පුළුවන්. දැන් අපි මෙතන P A ඡේදන B අපිට හොයන්න ඕන නම් මේ තුනම දන්නවා නම් අපිට P A ඡේදන B යුක්ත කරලා ඒක හොයන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අපි P A දන්නවා P B දන්නවා නමුත් P A මේල B දන්නෙත් නැහැ. අන්න දැන් අලුත් රූල් එකක් අපිට එනවා අපි කලින් කතා නොකරපු මෙන්න මේ P A ඩෑෂ් ඡේදන B ඩෑෂ්. ඒ කියන්නේ මේ ඡේදනය හෝ මේලය සහිතව තියෙන අවස්ථාවක දෙකේම ඩෑෂ් තියෙනවා නම් අපිට පුළුවන් මේක ලියන්න PA මේ ලකුණ අනිත් පැත්ත ගැහුවා මේ දෙකටම තියෙන ඩෑෂ් එක පොදු එළියට ගන්න පුළුවන්. එතකොට PA ඩෑෂ් ඡේදන B ඩෑෂ් කියන එක අපිට ලියන්න පුළුවන් PA මේල B ඩෑෂ්. ඒ රූල් එක තමයි ඡේදනය හෝ මේලය සමග මේ සිද්ධි දෙකේම අනුපූරකයේ තියෙන අවස්ථාවක ඒ සිද්ධි දෙකේ අනුපූරකය එතනින් අයින් කරලා පොදුවේ අපිට එළියෙන් ලියන්න පුළුවන්. එතකොට මේ ලකුණ වෙනස් වෙනවා. P A ඩෑෂ් ඡේදන B ඩෑෂ් තිබ්බොත් අපිට මේක ලියන්න පුළුවන් P A මේල B ගේ මේ සම්පූර්ණ ඩෑෂ්. ඒතර අපි හිතමු P A ඩෑෂ් මේල B ඩෑෂ් තිබ්බොත් ඒත් ඒ විදිහටම P A ඡේදන B ගේ සම්පූර්ණ ඩෑෂ්. ඒතර මෙන්න මේ රූල් එක දැන් මම කිව්වා මේ ගණනය කිරීම කරද්දී අපිට තව ඉස්සරහට රූල්ස් හම්බ වෙනවා. අර කියන පොදු රූල්ස් වලට අමතරව ඒ කියන පොදු රූල්ස් පදනම වෙච්ච තව රූල්ස් අපිට හොයාගෙන ඒවයින් ගණනය කිරීම කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ ඒ වගේ රූල් එකක්. එතකොට මේ හොඳට මතක තියාගන්න දෙකේම අනුපූරකය තියෙනවා නම් ඩෑෂ් තියෙනවා නම් ඡේදනය හෝ මේලය එක්ක අපිට මේ ඩෑෂ් කියන එක ඒ දෙකෙන් අයින් කරලා පොදු එළියට ගන්න පුළුවන්. එතකොට මේ ලකුණ උඩයට මාරු වෙනවා. ඒතර ඒ විදිහට ගත්තාම මේකේ අපිට මේ P A ඩෑෂ් ඡේදන B ඩෑෂ් කියන එක ලියා ගන්න පුළුවන් P A මේල B ඩෑෂ් කියන විදිහට. ඒ කියන්නේ මේකේ P A මේල B කියන එකේ සම්පූර්ණ ඩෑෂ් ගත්තාම ඒක සමාන වෙනවා 18 බෙදීම 50ට. ඒතර මොකද්ද මේ P A මේල B ගේ ඩෑෂ් කියලා කියන්නේ? දැන් ඕනම එකක ඩෑෂ් කියන්නේ එකෙන් ඒ අදාළ සිද්ධිය අඩු කරාම ලැබෙන අගය. ඒ කියන්නේ එක ඍණ P A මේල B කියන එක තමයි මෙතන මේ P A මේල B ගේ ඩෑෂ් කියන එකෙන් අදහස් වෙන්නේ. එක ඍණ P A මේල B කියන එක තමයි P A මේල B ගේ ඩෑෂ් කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ P A මේල B ගේ ඩෑෂ් තමයි 50න් 18 වෙන්නේ. එහෙනම් අපිට මේක හොයාගන්න පුළුවන්
PA මේල B කියන්නේ කීයද කියලා. අපිට හොයාගන්න පුළුවන් PA මේල B කීයද කියලා. එතකොට එකෙන් අඩු කරන්න ඕනේ 18 බෙදීම 50. ඒතර එකෙන් 18 බෙදීම 50 අඩු කරාම PA මේල B එනවා 32 බෙදීම 50. දැන් අපිට මේක මේ සූත්‍රයට ආදේශ කරලා හොයාගන්න පුළුවන් PA ඡේදන B කියන්නේ කීයද කියලා. එතකොට මේ PA ඡේදන B කියන එක අපිට මේ පැත්තට ගෙනියන්න පුළුවන්. මේ පැත්තට ගෙනිච්චාම මේක ධන වෙනවා. එතකොට PA ඡේදන B සමානයි මේ දෙක එකතුව 35 බෙදීම 50. මේක මෙහෙට ගේද්දි ඍණ වෙනවා 32 බෙදීම 50. එතකොට එහෙනම් PA ඡේදන B සමානයි 3 බෙදීම 50. එතකොට මේ පේපර් එකේ ෆස්ට් පාර්ට් එකයි සෙකන්ඩ් පාර්ට් එකයි දෙකම පාස් වීම. එහෙම නැත්නම් PA ඡේදන B වෙන්නේ 3 බෙදීම 50. PA ඡේදන B වෙන්නේ 3 බෙදීම 50. එතකොට දැන් ඒක අපි ගද්දි අපිට හොයාගන්න උනා PA මේල B කියන්නේ කීයද කියලා. මොකද PA මේල B අපි දන්නේ නැහැ. ඒතර PA මේල B අපි හොයාගත්තේ මෙන්න මේ PA ඩෑෂ් ඡේදන B ඩෑෂ් කියන එක අපිට ලියන්න පුළුවන් PA මේල B ගේ සම්පූර්ණ ඩෑෂ් විදිහට. එතකොට PA මේල B ගේ සම්පූර්ණ ඩෑෂ් කියන්නේ එක ඍණ PA මේල B. දෙවෙනියට අපෙන් අහනවා fail only in part 1. fail only in part 1 ඒ කියන්නේ A part එක පමණක් fail වීම. A part එක පමණක් fail වීම. ඒ කියන්නේ A part එක fail B part එක pass. එතකොට අපිට කියන්න පුළුවන් A dash ඡේදන B. මොකද මේකෙන් අදහස් වෙන්නේ A part එක fail වීම සහ B part එක pass වීම. එතකොට අපි මේක හොයන්නේ කොහොමද? rules වලට අනුව P B ඍණ PA ඡේදන B. හැමතිස්සෙම මේ dash එක නැති එක තමයි මුලින් දාන්නේ PB. dash එක නැත්තේ B ගේ. එතකොට B ඍණ PA ඡේදන B. එතකොට PB කියන්නේ 15 බෙදීම 50යි. අපි PA ඡේදන B කලින් හොයාගත්තා 3 බෙදීම 5යි. එතකොට 15 බෙදීම 50න් අඩු කරන්න ඕනේ 3 බෙදීම 5ක්. ඒ කියන්නේ 12 බෙදීම 50යි. එතකොට මේක වෙනත් විදිහකට කියනවා නම් මේ කියන්නේ P B difference A. කියන්නේ B පමණක් සිදුවීම. දැන් මෙතන A fail වීම කියන්නේ A dash නේ. A fail වීම පමණක්. A පමණක් fail වීම කියන්නේ අනිත් පැත්තට කියනවා නම් එතන B සිද්ධ වෙනවා. B පමණක් සිද්ධ වීම. එතකොට PB difference A හොයන්නේ PB ඍණ PA ඡේදන Bමයි. එතකොට මෙන්න මේ කියන රූල් එකෙන් අපිට හොයාගන්න පුළුවන් පළවෙනි පාර්ට් එක විතරක් ෆේල් වීමේ සම්භාවිතාවය 12න් 12 බෙදීම 50යි. අන්තිමට අපෙන් අහනවා fail in only one of the parts. fail in only one of the parts. ඒ කියන්නේ එක පාර්ට් එකක් පමණක් ෆේල් වීම. එක පාර්ට් එකක් පමණක් ෆේල් වීම. ඒතකොට දැන් අපි කලින් එකේදී කතා කරේ A පමණක් ෆේල් වීම. දැන් මෙතන A පමණක් ෆේල් වීම විතරක් නෙමෙයි. තව ඒකට සම්බන්ධ වෙනවා. දැන් A පමණක් ෆේල් වීම කිව්වහම A fail B pass. තව එකක් එනවා A pass B fail. ඒ කියන්නේ B විතරක් ෆේල් වෙලා තියෙන අවස්ථාව. ඒතකොට මෙතන අපි fail in only one of the parts කියලා කියන්නේ A fail වෙලා B pass වෙන අවස්ථාව සහ B fail වෙලා A pass වෙන අවස්ථාව. ඒ කියන්නේ A fail වෙලා B pass වෙන අවස්ථාව සහ ඒකට එකතු කරන්න ඕනේ B fail වෙලා A pass වීමේ අවස්ථාව. එතකොට මේ දෙකේම එකතුව තමයි මේ කියන්නේ failed in only one of the parts. මෙතනදී B pass වෙනවා A fail වෙලා. ඒතර A කියන පාර්ට් එක fail වෙලා. A කියන පාර්ට් එක විතරයි fail වෙලා තියෙන්නේ. මෙතනදී B කියන පාර්ට් එක fail වෙලා A කියන පාර්ට් එක pass වෙලා. ඒතර අපි මේක පැහැදිලි වෙන්න වෙන් රූප සටහනකින් ඇඳගත්තොත් මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ කියන කොටස් වල සම්භාවිතාවය. මේක A නම් මේක B නම් මෙතන තියෙනවා
B ෆේල් වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ B A පමණක් පාස් වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ B පමණක් ෆේල් වීමේ සම්භාවිතාවය. මේක හොඳට බලා ගන්න. මෙතන තියෙන්නේ A පමණක් පාස් වීමේ සම්භාවිතාවය. අනිත් පැත්තට කියනවා නම් මේකට අපිට අනිත් පැත්තට කියනවා නම් කියන්න පුළුවන් B පමණක් ෆේල් වීමේ සම්භාවිතාවය. ඒතර මෙතන තියෙන්නේ B පමණක් පාස් වීමේ සම්භාවිතාවය. වෙනත් විදිහකට කියනවා නම් අපිට කියන්න පුළුවන් A පමණක් ෆේල් වීමේ සම්භාවිතාවය. මේ තියෙන්නේ A පමණක් ෆේල් වීමේ සම්භාවිතාවය. එතකොට මේ දෙකේම එකතුව තමයි අපි මෙතන failed in only one of the parts කියලා ගන්න වෙන්නේ. එතකොට දැන් අපි කලින් හෙව්වා failed in only part 1 අපිට ඒකේ උත්තරය ආව 50න් 12යි. දැන් අපි හොයන්න ඕනේ A පමණක් පාස් වීම. ඒ කියන්නේ A පමණක් පාස් වීම කියන්නේ P මේක යටට ගත්තොත් 12 බෙදීම 50 ධන. ඒ පමණක් පාස් වීම කියන්නේ PA ගේ සම්භාවිතාවය 20 බෙදීම 50යි. මේකෙන් අඩු කරන්න ඕනේ PA ඡේදන B. මොකද PA ඡේදන B dash කියන්නේ PA ඍණ PA ඡේදන B. ඒතර PA ඡේදන B අපි ගත්තා 50න් 3යි. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මෙතන 17යි. උත්තරේ වෙන්නේ 50න් 29යි. 50න් 29යි. ඒතර 29 බෙදීම 50 තමයි failed in only one of the parts කියන එකට අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ. ඒතර මේ විදිහට අපිට මේ කියන rules භාවිතා කරලා ඒ වගේම දැන් මේ rule එක ඊළඟට අපි මෙතනදී හඳුනාගත්ත rule එකක්. ඒ කියන්නේ ඒක ප්‍රධාන rules අතර නෑ. නමුත් ඒ ප්‍රධාන rules පදනම් කරගෙන අපි නිර්මාණය කරගන්න පුළුවන් rule එකක්. ඒතර මේ කියන rules පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ගණිතමය ප්‍රවේශය යටතේදී කිසියම් සිද්ධීන් වලට අදාළව සම්භාවිතාවයන් තීරණය කරන්න.